අය මොහොතේ හැමෝටම ජරන් සරම් දෙකේ සිසතුනේ දෙකතා ඉන්නතර සුපත්තා පේපර් ක්ලාස් වල අපි ඉතා ඉදිරියෙන් ඉන්නවා දෙසැම්බර් මාසෙට අදාළ ස්කෝපියන් 9 පේපර් එක තමයි ඔයගලන් දැන් මේ සාකච්ඡා කරන්න යන්නේ ස්කෝපියන් කියන පුතේ පන්තිට ආපු ගමන් ටක් ගාලා කරලා ඉවර කරන පේපර් එක ඉතා කෙටි කාලයක් මේ පේපර් එකේ තියෙන්නේ මේ පේපරේ අපි දැන් පටන් ගමු රයිට් ස්කෝපියන් 9 එක ඔයාට මෙතන ස්කෝපියන් 9 එකට අදාළ ලින්ක් එක ඔතන description එකට අදාළව දාලා ඇති මුල් කමෙන්ට් එකේ ඇති බොහෝ වෙලාවට තියෙවි. එතකොට ඒ ලින්ක් එකකින් ඔයාලට පේපර් එක ගන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට පන්තියෙන් ළමයි විතරක් නෙමෙයි ලංකාවේ හැම ළමයින්ට මේ පේපර් සාකච්ඡාව බලා ගැනීම හැකියාවක් තියෙන පුතේ ඒක මේ වසංගත තත්ත්වයෙන් දා ඔයගලන් ලබා දෙන තර සත්කාරයක් කියලා හිතුවත් කමක් නැත්තේ නෑ. රයිට්. නමුත් අපි හැමෝටම අපහසුතාව තියෙනවා. ඉතින් මේ අපහසුතාව මගහරවාගෙන වැඩ කරගන්න තමයි තියෙන්නේ පුතේ. වැඩිපුර ප්‍රශ්න සාකච්ඡා කිරීම තුලින් ඔයාගේ ඔළුවට ලොකු දැනීමක් ලැබෙනවා. ස්කෝපියන් නම්බර් 9 සාකච්ඡා කරන්න යන්නේ. බලන්න පළවෙනි එක මනින් ලබන වස්තුවක අනවශ්‍ය පීඩනයක් යෙදීම වැළැක්වීමට මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ආමානයේ භ්‍රමණය කළ යුත්තේ කුමන කොටසින්ද? එතකොට පුතේ මයික්‍රෝමීටර් ස්ක්‍රූප් ආමානය ගැන සාකච්ඡා කරාම අපි දන්නවා මෙහෙම තියෙනවා. රයිට්. විල්ලත් එක්ක රයිට් දිදාලය රයිට්. දිදාලය තමයි කරකැවීමට ලක් කරන්නේ අපි. එතකොට දිදාලය කරකැවීමට ලක් වෙනකොට ඉද්ද ඉදිරියට ගමන් කරලා දිදාල කිරිහරේ සමග ස්පර්ශ වීම සිද්ධ වෙනවා. එතකොට මේ තමයි දිදාලය. එතකොට මේ තමයි දිදාල හිස. එතකොට දැන් අපි සාමාන්‍ය දුරට කරකැවීම දිදාලය කරකැවීම දිදාලය රයිට්. දිදාලයේ යම් දුරටක් කරකැවීම සිද්ධ කරලා වස්තුව මෙතන තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඉද්ද ගිහිල්ලා කිරිහරේ මත ස්පර්ශ වෙනකොට ඒ අතරමැදි තැන වස්තුව තිබ්බට පස්සේ දිදාලය යම් ප්‍රමාණයක් කරකවලා වස්තුවට ලං කරගන්නවා. ඒ වස්තුවට ලං කරගත්තට පස්සේ අපි කරකවන්නේ පුතේ දිදාල හිස. දිදාල හිස කරකැවීම මගින් වස්තුව මත අනවශ්‍ය පීඩනයක් යෙදීම වැළැක්වලා නිශ්චිතම අගය අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නිශ්චිතම පාඨාංකය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ කියන රේඛීය පරිමාණය මත සහ වට පරිමාණය තියෙනවා මෙතන. වට පරිමාණය භාවිතා කරමින් අපිට පුළුවන් නිශ්චිතම අගය ලබා ගන්න. එතකොට දිදාල හිස කරකැවීම මගින් මෙන්න මේ කියන වස්තුව මත අනවශ්‍ය පීඩනයක් යෙදීම වළක්වා ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ ඉන්නේ දිදාල හිස. රයිට්. ඊළඟ දෙවෙනි ප්‍රශ්නයට යන්න. එහෙනම් පළවෙනි එකේ උත්තරේ පිළිතුරු අංක 4. දෙක ගෙහිමියෙකු තම නිවසේ විදුලි බිල අඩු කර ගැනීම සඳහා දිනකට පැය 4 බැගින් දල්වන වොට් 100 විදුලි බල්බ 5ක් වෙනුවට වොට් 40 ප්‍රතිදීප්ත බල්බ 5ක් යොදවයි. ගාණ 5යි. ඔහු එක් මාසකදී මාසයක් කියන්නේ දින 30ක් සාමාන්‍යයෙන් ඉතිරි කර ගන්නා විදුලි ඒකක ප්‍රමාණය කිලෝවොට් වලින් කියද. එහෙනම් වෙනසනේ හොයන්න තින්නේ. ඉතිරි කියන්නේ වෙනසක්. ඒ වෙනස එන්නේ කොහොමද? වොට් 100 ඒවා දිනකට පැය 4 බැගින් 5ක් දල්වනවා. වොට් 40 ඒවා දිනකට පැය 4 බැගින් 5ක් දල්වනවා. එතකොට ඔය කියන දෙන්නගේ අතර තියෙන විදුලි ඒකක වල වෙනස තමයි පුතේ ඉතිරි කර ගන්නා විදුලි ඒකක ප්‍රමාණය. එතකොට ඉතිරිය කියලා කෙලින්ම හදාන්න පුළුවන්. රයිට්. පුතේ යුනිට් ගාන සමාන වෙන්නේ කොහොමද? පුතේ යුනිට් ගාන සමාන වෙන්නේ වොට් ගාන වැඩි කරනවා පැය ගානින් ආයි පැය ගාන වැඩි කරනවා දින ගානින් බෙදනවා 1000. එතකොට සමස්ත යුනිට් ගාන අපිට ගන්න පුළුවන්. එතකොට ඉතිරිය කියන්නේ දැන් සමානයෙන් තියෙන 100 වලින් වොට් 100 බල්බ පැය කීයක්ද? පැය 4 බැගින් දින කීයක්ද? 30ක්. ඔන්න ඕක බෙදනවා 1000. එතකොට අපිට කිලෝවොට් ගාන එනවා. කිලෝවොට් පැය ගාන එනවා. ඉතින් ඒකෙන් අඩු කරන්න අපි කොච්චරද පාවිච්චි කරන්නේ? 40ක්. 40 වොට් ඒවා පහකුත් තියෙනවා. රයිට්. පහක් තියෙනවනේ. මේක පහක් තියෙනව නේද? ඒ කියන්නේ වොට් 100 බල්බ 5යින් පැය 4 බැගින් දින 30ක්. රයිට්. ඒකෙන් අඩු කරන්න වොට් 40 බල්බ පැය 4 බැගින් දින 30ක්. ඒ වගේ බල්බ පහක් තියෙනවා. එහෙනම් ඒක 1000න් බෙදුවම කිලෝවොට් පැය වඩපත් වෙනවා. කිලෝවොට් කියන්නේ මෙතන පැයනේ කොහොමද තියෙන්නේ? කිලෝවොට් පැය වඩපත් වෙනවා. හරි. 1000යි. ඒ මේක සුළු කිරීමෙන් අපිට උත්තරේ ලබා ගන්න පුළුවන් ඉතාම සරලව. බිංදු 3 කැපෙනවා. රයිට්. එතකොට මේක නෑ. 4 3 12යි 12 60යි. එතකොට මෙතන 60යි කිලෝවොට් පැය. රයිට්. මෙතන එකයි කැපෙනවා. 4 වරක් 4 16යි 16 වරක් 3 48යි 48 5ක්
48 පහක් අපිට එනවා මෙතන මොකක් කරේ සුළු වලු අර තියෙනවා නෑ හරිනේ 48 පහක් අපිට එනවා 240යි 240 න 24යි නේද 48 පහක් හරිනේ 240 24 කිලෝවොට් පැය නෑ 60න් අඩු කරනවා 24 කිලෝවොට් පැය 60න් 24 කිලෝවොට් පැය අඩු කරාට පස්සේ අපිට එනවා 36ක් කියලා කිලෝවොට් පැය 36ක් අඩු කර ගැනීම හැකියාව තියෙන එක වාර හදද හැකියි පිළිතුරු අංක 1 පිළිතුරු අංක 1 කිලෝවොට් පැය 36ක් හදා ගන්න පුළුවන් පිළිතුරු අංක 1 ඒකේ ගරේ මොකුත් නෙමෙයි වොට් CA බල්බ පහක් තියෙන පැය 4 පැයකින් දින 30ක් ගල්වනවා 1000න් බෙදුවම අපිට කිලෝවොට් බවට පත් කරන්න පුළුවන් එතකොට කිලෝවොට් පැයනේ දැන් කොහොමද තියෙන්නේ එතකොට ඒක අඩු කරන්න පුතේ අපිට දැන් වැය වෙන ප්‍රමාණය එතකොට ඒ දෙක අතර ඩිෆරන්ස් එක තමයි ඉතිරි වෙච්ච ප්‍රමාණය රයිට් ඊළඟ වෙනවා තුන්වෙනි එක විද්‍යුත් තැපෑල මගින් ඔබට ලැබෙන විද්‍යුත් ලිපින කපඩාවන්නේ විද්‍යුත් තැපෑලවලදී ඔබට ලැබෙන විද්‍යුත් ලිපින කපඩාවන්නේ මොකේද පුතේ අපේ සාමාන්‍ය ඉන්බොක්ස් ෆෝල්ඩර් එක තුල තමයි ඒක තැන්පත් වීම සිද්ධ වෙන්නේ ඉන්බොක්ස් එකේ තමයි තැන්පත් වෙන්නේ ඕගලන්ට SMS එකක් එන විදිය තමයි රයිට් ඊළඟ පරිසර උෂ්ණත්වය ශේෂාංශක 50ක් වූ දිනයක කාමරයක උෂ්ණත්වය ශේෂාංශක 20 වේ ඝනකම සෙන්ටිමීටර් 10ක් හා හරස්කඩ වර්ගඵලය වර්ගමීටර 5ක් වන ගඩොල් පිට්ටියක් හා තාපයේ ගලා යන ශීඝ්‍රතාවය වන්නේ. එතකොට මේ පුතේ මේ තියෙන්නේ තාපය සම්බන්ධයෙන් තාපයේ සන්නායකතාව සම්බන්ධයෙන් තියෙන සූත්‍රය මතක් කරගන්න. තාප සන්නායකතාව සූත්‍රය මොකද පුතේ Q බෙදීම T. තාපයේ ගලා යාමේ ශීඝ්‍රතාවය සමානයි K. තාප සන්නායකතාව සම්ගුණකයේ හරස්කඩ වර්ගඵලය උෂ්ණත්වය වෙනස T1 අඩු කිරීම T2 divided by D හරි L හරි කියලා අපි දාන D කියන්නේ ඝනකම හෝ දිග කියන එක. එතකොට පුතේ මෙන්න විත්තිය right එතකොට බාහිර පරිසරයේ උෂ්ණත්වය අපිට දීලා තියෙන පුතේ සෙල්සියස් 50ක් කියලා. දැන් මේක තමයි රූම් එක. රූම් එකේ ඇතුළේ උෂ්ණත්වය දීලා තියෙන පුතේ සෙල්සියස් 20ක් කියලා. එතකොට අපේ ඝනකම දීලා තියෙන පුතේ සෙන්ටිමීටර් 10. අපේ සෙන්ටිමීටර් 10 කියන්නේ පුතේ මෙන්න මේ D ඝනකම. right සෙන්ටිමීටර් 10 කියන්නේ මීටර 0.1ක්. right හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙන පුතේ කීයක් කියලාද වර්ගමීටර 5ක් කියලා. right එතකොට මේ තුලින් තාපය ගලාගෙන යනවා යම් ශීඝ්‍රතාවයකින් තාපය ගලාගෙන යනවා හරිද එතකොට දැන් අනවරත අවස්ථාවේ දැන් තියෙන්නේ තාපය ගලා යන ශීඝ්‍රතාවය ගැන අපෙන් අහන්නේ තාප සම්නයගතා සම්පූර්ණකයේ ගඩොල් වල දීලා තියෙනවා k සමානයි 0.3ක් කියලා right සම්මත ඒකක ගැන දීලා තියෙන කෙලිම ආදේශ කරන්න පුතේ එතකොට q බෙදීම t සමානයි k කියන්නේ පුතේ 0.3යි අයි හරස්කඩ වර්ගඵලය 5යි උෂ්ණත්වය වෙනස පුතේ 30යි නේ බෙදීම 0.1 දශම ස්ථානට දශම ස්ථාන අයින් කරලා ඒක කොහොමද අයින් කරද හැකි? එතකොට q බෙදීම t සමානයි මෙතන 3 15යි 15 3 45යි 450යි වොට් කියලා අපිට උත්තරය එනවා. 450යි වොට් කියලා. මේ උත්තරයක් නැද්ද? දැන් අපි වැරදිද? right උෂ්ණත්වය වෙනස බලන්න 50න් 20ක් අඩු කරාම 30යි උෂ්ණත්වය වෙනස 30යි හරස්කඩ වර්ගඵලය 5යි D කියන්නේ 0.1යි හරිද ඝනකම 0.1යි right එහෙනම් තාපයේ ගලාගෙන යන ශීඝ්‍රතාවය Q බෙදීම T K කියන්නේ එතකොට 0.3යි හරි මෙතන හරස්කඩ වර්ගඵලය 5යි උෂ්ණත්වය වෙනස 30යි 0.1 හරිනේ පුතේ දශම ස්ථාන අයින් කරා 3 15යි 15 3 45යි 45යි බිඳුවේ 450යි. ඔගේ අවුල තියෙන ඔන්න ඔතන පොඩි කේස් එකක් 250 කියලා තියෙන එක 450 කරගන්න නම් 4 පිළිතුරු අංක 5ට ගන්න බෑ 450 කියලා හදාගන්න. පොඩි ටයිප් සෙටින් මිස්ටේක් එකක් ගණන් ගන්න එපා. එතන බලන්න හරියට k 0.3යි a කියන්නේ හරස්කඩ වර්ගඵලය 5යි 3 15යි 3 45යි right ඊළඟ එක පස්වෙනි එකට යමු ස්කෝපියම් පේපර්ස් හරි වැදගත් වෙනවා විභාගයට ස්කෝපියම් පේපර්ස් වලින් අපි අහපු ඒවා ගොඩාක් ඇවිල්ලා තියෙන ඒකෙන් තමයි අයලා කරපුදී අපේ පන්තියේදී විශේෂ විභාගයට යනකොට කිසිදු බයක් සැරයක් නැතුව අනිවාර්යෙන් 40 50 MCQ ප්‍රමාණයක් විභාගෙදී කරන්නේ බොහෝ වෙලාවට 50 කිට්ටු කරලා MCQ ගහනවා ඒගොල්ලන් 50ම ආසන්න වශයෙන් ගහන අයත් ඉන්නවා right ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1000ක් වන මෝටර රථය
අරය මීටර් 100ක් වෘත්තාකාර මාර්ගයක 20 ms ශ්‍රේණික වේගයෙන් ගමන් කරයි. එහිට අරය මත උදේ කේන්ද්‍රයේ දිශාවට ක්‍රියා කරන බලය. මේවා ඉතින් සිලබස් එකේ නැතුනට සාමාන්‍යයෙන් මම දානවා උදේ මේ වෘත්තාකාර මාර්ගයේ ගමන් කරන වාහනයක් තියෙන්නේ. රයිට් මෙයාගේ ස්කන්ධය කියනවා අපිට කිලෝග්‍රෑම් 1000ක් කියලා. මෙයා ගමන් කරන්නේ පුතේ අරය මීටර් 100ක් වෙච්ච වෘත්තාකාර මාර්ගයක. ගමන් කරන ප්‍රවේගය අපිට දීලා තියෙනවා ඒක ස්පර්ශීය ප්‍රවේගයක් පුතේ විශේෂයෙන් 20 ms ශ්‍රේණියක. රයිට් පුතේ දැන් අපි මේකෙදි කතා කරන්නේ විශේෂයෙන් කේන්ද්‍ර අභිසාරී සහ කේන්ද්‍ර අපසාරී බලය. දැන් අපි ලණුවකට මොකක් හරි එකක් ගැට ගහලා අපිට පුළුවන් මෙහෙම කරකවන්න. දැන් උදාහරණයක් විදිහට මම ඒක මෙතනදී මට පෙන්නද හැකි. රයිට් දැන් මම මේක ලණුවක් කියලා හිතලා මම මේක කරකවනවා. ඔයා හිතන්න මෙන්න මේ කෑල්ල ගැන. මෙන්න මේ කෑල්ල. ඒක මම මෙහෙම කරකවනවා. මෙහෙම කරකවනකොට මම මේක අතහැරියත් මේක විසි වෙනවනේ. එතකොට මේක මා අල්ලන් ඉන්න හින්දා මගේ අත පැත්තට අදින බලයක් තියෙනවා. ඒකට කියන්නේ කේන්ද්‍ර අභිසාරී බලය කියලා. නමුත් අතහැරපුවම එළියට යනවා. ඒක කේන්ද්‍ර අපසාරී බලය. එතකොට මෙන්න මේ කියන වස්තුව මේ වෘත්තාකාර මාර්ගයේ පිටතට යන්නේ නැති වෙන්න කේන්ද්‍රයේ දෙසට අල්ලගෙන ඉන්න බලයක් තියෙනවා. කේන්ද්‍ර අභිසාරී බලය කියන්නේ ඒකයි. රයිට් කේන්ද්‍රයේ දිශාවට ක්‍රියාත්මක කරන බලය කේන්ද්‍ර අභිසාරී බලය. ඉතින් මේ ගන්න සූත්‍රයක් තියෙනවා. F සමානයි m v වර්ගයේ විදිමාන. හරිද? කේන්ද්‍ර අභිසාරී බලය m v වර්ගයේ විදිමාන. එතකොට F සමානයි ස්කන්ධය කිලෝග්‍රෑම් 1000යි ආදේශ කරන්න. රයිට් v කියන පුතේ ප්‍රවේගය 20 වරක් 20. හරිද? බෙදන් තියෙන්නේ මීටර් 100ෙන්. එතන පුතේ බිංදු දෙකට බිංදු දෙකක් අයින් කරා. දෙවරක් දෙක 4යි. 4 වරක් 1000 4000යි. නිව්ටන් 4000ක් බලයකින් තමයි කේන්ද්‍ර දෙසට ඇදගෙන ඉන්නේ. කේන්ද්‍ර අභිසාරී බලය කියලා තමයි ඒකට කියන්නේ. කේන්ද්‍ර අභිසාරී බලය. කේන්ද්‍ර අභිසාරී බලය. දැන් පැහැදිලි නේද? නිව්ටන් 4000ක අගයක් තියෙනවා. රයිට්. අපි යනවා ඊළඟට 4000 කියන්නේ 4 වැඩි කිරීම 10 බල 3 නිව්ටන් කියන එක. එතන පිළිතුරංක 5 ප්‍රශ්නාංක 5 පිළිතුරංක 3 එන්නේ. ඊළඟට 6 වෙනි එක. පුතේ තාම මේ පාඩම් කරලා නැති විත්‍ය සමහර විට වෙන්න පුළුවන්. නමුත් මේක හරි වැදගත් එකක්. මොකෝ මේක ස්වභාවික නිෂ්පාදන කියන ඒවා. ඉන්න දැනට මතක් කරගන්න ස්වභාවික නිෂ්පාදන. රයිට් ස්වභාව නිෂ්පාදන කියලා කියන්නේ ශාකහා සතුන් තුල ඕනෑම මොහොතක නිෂ්පාදනය කරනු ලබන ජීව රසායනික සංයෝග තමයි පුතේ ස්වභාව නිෂ්පාදන කියලා අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ ජීව රසායනික සංයෝගවලට සාකච්ඡා කරන ප්‍රධාන වශයෙන් අපි දකින සංයෝග වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාථමික පාරිවෘත්තද අනිත් එක ද්විතීයික පාරිවෘත්තද කියන ඒවා. එතකොට ප්‍රාථමිකවට ඇත් වෙන පුතේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ් ප්‍රෝටීන් ඊපස්සේ එතනෝල් ඇසිඩික් අම්ලය වගේ දේවල්. ඊට ද්විතීයික පාරිවෘත්තයට තමයි පුතේ අයිති වෙන්නේ ওই ගස්වල වර්ණය රසය ඊපස්සේ ඒවා තීරණය කරන සංයෝග. උදාහරණ විදිහට ගත්තොත් තේගොල්ල වල ෆ්ලේවොනොයිඩ් කියන රසායන සංයෝග තියෙනවා. ඊට පස්සේ තේගොල්ල එපිකැටකින් තියෙනවා. ඒ වගේ ඊට පස්සේ ආඩතෝඩ පාවටර් වැසිසිනෝන් කියලා සංයෝග තියෙනවා. ඊට පස්සේ කුරුදු වල තියෙනවා සිනමන් රයිට් ඉංගුරු ජින්ජරෝල් ඒ වගේ සංයෝග තියෙනවා. එතකොට මේ සංයෝග පුතේ ද්විතීයික පාරිවෘත්ත. ඒවා පුතේ සත්‍යයේ වර්ධනය විකසනයේ පැවැත්ම ප්‍රජනනයට ඍජුවම වැදගත් වෙන කාරණා නෙවෙයි. ඒවා පුතේ ඒගොල්ලන්ගේ ආරක්ෂාවට වර්ණයට රසයට වැදගත් වෙන කාරණා. ඒවා තමයි ද්විතීයික පාරිවෘත්ත කියන්නේ. එතකොට පුතේ අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන මේ ස්වභාව නිෂ්පාදන පාඩම යටතේදී මෙන්න මේ නම් ටික පොඩ්ඩක් බලන්න. එතකොට මම ඔයාලට උත්තර පැහැදිලි කරන්නම්. ස්වභාව නිෂ්පාදන ආශ්‍රයෙන් වදාත් නිවැරදි ප්‍රකාශය වන්නේ 1 පාරමික පාරිවෘත්තය ඒ වගේ ආවේනික කාරක සිදු කරයි. පුතේ ප්‍රාථමික ඒවා කියන්නේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ් ප්‍රෝටීන්. එතකොට ඒවට ආවේනික කාර්යයක් ඉටු කරන්න බෑ. ඒගොල්ලන් පොදුවේ පොදු කාර්යයක් ඉටු කරන්නේ. ඒතර ආවේනික කාර්යයක් ඉටු කරන ඒවා තමයි රසය, වර්ණය, ගන්ධය ලබා දෙන රසායනික සංයෝග. ඒවා තමයි ද්විතීයික පාරිවෘත්තද කියන්නේ. ඒතකොට ඒවා තමයි ආවේනික කාර්යයක් ඉටු කරන්නේ. මේවා ආවේනික ප්‍රාථමික ඒවා කියන කාබෝහයිඩ්‍රේට් ලිපිඩ් ප්‍රෝටීන් කියන ඒවා ආවේනික කාර්යයක් ඉටු කරන ඒවා නෙමෙයි. ඒවා සමස්තේව සඳහාම වැදගත් වෙනවා. ආවේනිකයි කියන උදාහරණයක් විදිහට මට උගන්වන මම උගන්වන ක්‍රමවේදය මට ආවේනිකයි. අන්න ඒ වගේ Tamanට ආවේනික වූ දෙයක් තියෙනවා. නමුත් මේ ප්‍රාථමිකයව කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ් ප්‍රෝටීන්. ඒවා තමයි පුතේ අනිත් සියලු දේ නිර්මාණය සඳහා වැදගත් වෙන්නේ. එතකොට ඒකට තියෙන පොදු කාර්යයන් කරන්න ගොඩක් තියෙනවා. කාර්යයන් ගොඩක් තියෙනවා. බහුකාර්යතාවය කියලා හිතුවොත් ඒක නිවැරදියි. එතකොට ඒක ඉන්නේ නැහැ. ජීව ක්‍රියාවලිය සඳහා ඍජුවම දායක වන්නේ ද්විතීයික පාරිවෘත්තද නෑ පුතේ. ජීව ක්‍රියාවලිය සඳහා ඍජුවම දායක වන්නේ කාබෝහයිඩ්‍රේට් ලිපිඩ් ප්‍රෝටීන් කියන ප්‍රාථමික ඒවා. රයිට්. ඊට පස්සේ 3 කුයිනුවන ආරක්ෂක යාන්ත්‍රණයට භාවිත සහභාගී වේ. ඔව්. පීනෝල් ඒ වගේ පීනෝලික සංයෝග පොලිපීනෝල වගේ ඒවා
ක්විනෝන් සමගින්ම ආරක්ෂක යාන්ත්‍රණය, ඒ කියන්නේ ශාකයක ආරක්ෂක යාන්ත්‍රණය සඳහා වැදගත් වෙනවා. ඒ කියන්නේ පුතේ බාහිර කුණුසතුන්ගේ මේ ආරක්ෂා කරගන්න විවිධ රසායන සංයෝග නිර්මාණය කරන ශාක තියෙනවා. ඒකින්ද ක්විනෝන කියන සංයෝගය ආරක්ෂක යාන්ත්‍රණයට වැදගත් වෙනවා. ඒක තමයි උත්තරේ වෙන්න ඕනේ. 4 ද්විතීක එනම් උත්තරේ 4 වැරදි. ද්විතීක ප්‍රෝටීන ද්විතීක පාරිවෘත්තයක් නෑ පුතේ. ප්‍රෝටීන කියන්නේ ප්‍රාථමික පාරිවෘත්තයක්. ශාක තුළ පමණක් නිපදවන සංඝටක ස්වභාව නිෂ්පාදනය නෑ පුතේ. ශාක සතුන් සුජීවීන් සියල්ල තුළ නිෂ්පාදනය කරන ඕනම රසායන සංයෝගයක් ස්වභාව නිෂ්පාදනයක් විදිහට අපිට ගන්න පුළුවන්. අපි යනවා 7 වෙනි එකට. සරලරේඛාව සමීකරණය 3y ධන 6x 3y ධන 6x ඍණ 3 සමානයි බිඳුව. රයිට්? යන සරලරේඛාව සමාන්තර පිහිටන වෙනස් සරලරේඛාවක අනුක්‍රමණය වන්නේ. පුතේ යම් සරලරේඛා දෙකක් එකිනෙකට සමාන්තර වෙන්න නම් තියෙන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවනේ. මේ සරලරේඛාවට යම් අනුක්‍රමණයක් තියෙනවා. මේ සරලරේඛාවට යම් අනුක්‍රමණයක් තියෙනවා. එහෙනම් මේ සරලරේඛා දෙකේ අනුක්‍රමණ දෙක එකිනෙකට සමාන වුණොත් තමයි සරලරේඛා දෙක එකිනෙකට සමාන්තර බවට පත් වෙන්නේ. පැහැදිලිද? මේ සරලරේඛා දෙකේ අනුක්‍රමණ එකිනෙකට සමාන වුණොත් තමයි පුතේ මේ දෙන්න එකිනෙකට සමාන්තරයි කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මුලින්ම සකස ගන්න ඕනේ පුතේ මෙන්න මේ කියලා දීලා තියෙන සමීකරණය y යුක්ත කරමින් y සමාන mx ධන c ආකාරයේ සමීකරණයක් වඩ පත් කර ගැනීමෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් මේකේ අනුක්‍රමණය හරියටම කීයද කියලා. මේ සමීකරණය සකස ගන්න y මුලින්ම ඍණ 3 එතකොට y යුක්ත කරනවා 3y සමානයි ඍණ 6x ධන 3 අර ධන 6x ඍණ 3 එහා පැත්තට ගියාම ඍණ 6x ධන 3 වෙනවා. ඒතකොට බෙදන්න තියෙන්නේ 3ෙන් y සමානයි ඍණ 6x බෙදීම 3 ධන 3 බෙදීම 3. ඒතකොට අපි සමීකරණ නිර්මාණය y සමානයි මේක ඍණ 2x ධන 1. එතකොට y සමාන mx ධන c ආකාරයට සැකසුවම right අනුක්‍රමණය කියන්නේ දෙකයිනේ. එතකොට මේකේ අනුක්‍රමණය දෙක. එහෙනම් අනිත් සමීකරණයේ අනුක්‍රමණය ඍණ 2 විය යුතුයි. එහෙනම් උත්තරේ එන්නේ ඍණ 2 නේද? අනුක්‍රමණය ඍණ 2. වෙනවනේ. අනිත් සමීකරණය දැන් මේකේ සමීකරණය m1 ආවා කියලා හිතන්නකෝ ඍණ 2. එහෙනම් මේ සමීකරණය m2 වෙන්න ඕන ඍණ 2. එතකොට තමයි දෙන්නේ එකිනෙකට සමාන්තර බවට පත් වෙන්නේ. එහෙනම් උදේ ඔළුවට දා ගන්න ඕන කාරණා මොකද්ද? යම් සරලරේඛා දෙකක් එකිනෙකට සමාන්තර වීමට නම් මොනවද සමාන වෙන්න ඕනේ? අනුක්‍රමණයන් සමාන විය යුතුයි. එහෙනම් අපෙන් අහන ප්‍රශ්නෙට හරියි මෙම සරලරේඛාවට සමාන්තර පීඩන වෙනත් සරලරේඛාවක අනුක්‍රමණය වෙන්න ඕනේ නම් කීයද? ඍණ 2ම තමයි. මොකද අනුක්‍රමණ සමාන වුණොත් තමයි පුතේ සමාන්තරතාවයටපත් වෙන්නේ. right යන්න 8 වෙනි ප්‍රශ්නෙට. 7 පිළිතුරු අංක 2 right සරලරේඛාව සමීකරණ y සමානයි ඍණ 2x ධන 2 y සමානයි ඍණ 2x ධන 2 මෙම රේඛාවට ලම්බක පීන සරලරේඛාව අනුක්‍රමණය. පුතේ සරලරේඛා දෙක එකිනෙකට ලම්බක වෙන්න නම් මොකක්ද වෙන්න ඕන? සරලරේඛා දෙක එකිනෙකට ලම්බක වෙන්න නම් මේ සරලරේඛාවේ අනුක්‍රමණය මේ සරලරේඛාවේ අනුක්‍රමණය සැලකුවම ඒ අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණ එකක් වෙන්න ඕන. right සරලරේඛා දෙක එකිනෙකට ලම්බක වෙන්න නම් අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණ එකක් වෙන්න ඕන. එහෙනම් පුතේ අපිට තියෙනවා එහෙනම් මෙහා m1 කියලා සැලකුවොත් m1 සමානයි ඍණ 2 නේ අනුක්‍රමණය ඍණ 2. එහෙනම් m2 හොයලා තියෙනවා. අපිට අහන්නේ අනිත් රේඛාවේ අනුක්‍රමණය කීයද? එහෙනම් m1 කියන්නේ ඍණ 2 නම් m2 සමානයි ඍණ 1 වෙන්න ඕන. එතකොට ඍණට ඍණ අයින් කරලා අපිට m2 සමානයි භාගය කියලා කියනවා. m2 සමානයි භාගය කියලා. පැහැදිලිද? ඍණ අයින් කරපුවද ඍණ 1 ඍණ 2 බෙදුවම ධන භාගය එන්නේ කොහොමද? පිළිතුරු අංක 4 එන්නේ. පිළිතුරු අංක 4 එන්නේ. එහෙනම් යම් කිසි සරලරේඛා දෙකක් එකිනෙක ලම්බක වෙන්න නම් මොකද වෙන්න ඕන අවශ්‍යතාවය? සරලරේඛා දෙකේ අනුක්‍රමවල ගුණිතය ඍණ එකක් බවට පත් විය යුතුයි. යන්න පුතේ 9 වෙනි ප්‍රශ්නෙට. RS සෙන්ටිමීටර් 7ක් සහ උස සෙන්ටිමීටර් 12ක් වන සිලින්ඩරයකින් RS සෙන්ටිමීටර් 7ක් සහ උස සෙන්ටිමීටර් 12ක් වන ඝන කේතුආකාර කොටසක් ඉවත් කර ඇත. මෙම කේතුආකාර කොටස ඉවත් කර පසු ඒ පරිමාව වන්නේ සිලින්ඩරයක් තියෙනවා. right RS සෙන්ටිමීටර් 7යි උස සෙන්ටිමීටර් 12යි. right මේකෙන් අයින් කරනවා කේතුවක්. right ඒ අයින් කරන කේතුව අයින් කරාට පස්සේ
මේකේ පරිමාව වන්නේ කියලා අහනවා ඉතිරි කොටස. ඒතකොට ඔයා හිතන්න දැන් කේතුවේ ආරයත් 7යි. කේතුවේ උසත් 12යි. සිලින්ඩරේ ආරයත් 7යි. සිලින්ඩරේ උසත් 12යි. ඉතුරුන කොටසේ පරිමාව කියලා කියන මොකද්ද උසේ? ඉතිරි පරිමාව සමානයි. නිකන් හදව ඉතිරි පරිමාව කියන්නේ මොකද්ද? ඉතිරි පරිමාව සමානයි සිලින්ඩරේ පරිමාවෙන් අඩු කරන්න ඕනේ කේතුවේ පරිමාව. එහෙනම් ඉතිරි පරිමාව සමානයි සිලින්ඩරේ පරිමාවෙන් අඩු කරන්න කේතුවේ පරිමාව. ना सिलेंडर परिमाण सूत्र क्या है phi r वर्ग h ने राइट එකෙන් අඩු කරන්න කේතුවේ පරිමාණ 3න් 1යි phi r वर्ग h. එතන මෙතන ඉතුරු වෙන කීයද පුතේ 3න් 2යි phi r එකම අරය එකම උස phi r वर्ग h. දැන් ආදේශ කරන්න 3න් 2යි phi කියන්නේ 7න් 22යි r කියන්නේ පුතේ 7යි උස කියන්නේ 12යි. right 4 7 කැපෙන 3 3 1 12 3 ඒවා 4යි. උත්තර එන්නේ 88 වාරයක් 4ක් 4 28. 88 වාරයක් 28. 88 වාරයක් 28 ඕකේ ඒ විකුතේ තුනහා දෙසර 2464ක් කියනවා නේද? 2464 ඝන සෙන්ටිමීටර 2464යි ඝන සෙන්ටිමීටර. බලන්න ඒක චෙක් කළා මම උත්තරේ නිකන් ආසන්න වශයෙන් කිව්වේ. 88 ගුණ කිරීම 28 2464 නියමටම එනවා. right අපි යමු අවසාන ප්‍රශ්නෙට. ඉතින් රසායනික කර්මාන්ත පාඩමේ තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ තීන්ත නිෂ්පාදනයේදී සාමාන්‍ය පොතේ තීන්ත නිෂ්පාදනයේදී වඩා සුදු වර්ණයක් ලබා ගැනීමට සුදුසු රසායනික සංයෝගය ටයිටේනියම් ඩයොක්සයිඩ් TiO2. පුතේ වඩා සුදු වර්ණයක් ලබා ගැනීමට TiO2 ඉස්සර නම් පුතේ ලෙඩ් සල්ෆේට් වගේ පාවිච්චි කරා. ලෙඩ් සංයෝග එහෙම පාවිච්චි කරා දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව ඒවා සෑහෙන විස රසායනික සංයෝග නිසා හොඳ නැහැ. ටයිටේනියම් ඩයොක්සයිඩ් අවුලක් ඇති නැහැ. TiO2 ලංකාවේ කුණුමුඩේ කරලා తీරේ ටයිටේනියම් නිදියක් තියෙනවා. ටයිටේනියම් නිදියේ තියෙන ටයිටේනියම් ඩයොක්සයිඩ් ඒක අපිට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙන සුදු වර්ණ ලබන TiO2. right එහෙනම් පිළිතුරු අංක 2 එනවා ප්‍රශ්න අංක 10ට. එහෙනම් පුතේ ස්කෝපියන් නම්බර් 9 අවසානයටපත් වෙන හැමෝටම තෙරුවන් සරණයි. මුසරණයි දෙවි බීඩ.